සහතික කෙරෙන මෞබිමි ඇසිදිසි හෘද සාක්ෂිය ඇත්ත දැනගන්න සූදානම් වෙන්න. සුබ සන්ධ්‍යාවක්. ස්වාධීන රූපවාහිනී සවසහායතිය ප්‍රධාන පත්‍රිකාශය සමගින් මම අරුණ ජයකොඩි. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පුවත් සිරස්තල ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. ඔබේ ජීවිත කතාව වෙනස් කරන ලිට්‍රෝ ගෑස්. මැතිවරණයට එරෙහි වෙත්සම් ගැන සලකා බලන්න ලබන 18-19 දින වෙන් කරයි. කොළඹ ගම්පහ ඇඳිරිය තිබියදීත් රාජ්‍ය සේවයත් පෞද්ගලික අංශත් වැඩ ආරම්භයි. දිස්ත්‍රික් 23කටම රාත්‍රී 8ත් අලුයම 5ත් දක්වා ඇඳිරිය දිනපතාම. වසංගතයක් ආවත් සාගතයකට ඉඩක් දෙන්නේ නැහැ. අවදානම් හඳුනාගෙන වැඩ කරමු. ජනපති කියයි. වායු ගෝලයේ කැළවීමෙන් වැස්සත් වැඩි වේ. ඩෙන්ගුත් හිස ඔසවන ලකුණු. කොරෝනාව පෙරදුවා කියා පැසසුම් ලැබූ දකුණු කොරියාවත් චීනයත් යලි දැඩි අවධානමේ. ඉරාන නැවකට මිසයිල් ප්‍රහාරයක් 19ක් මරුට. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය. Join us nibmworldwide.com and reach success with our solutions. අනුග්‍රාහක දායකත්වය. ජාතියේ මහා රැකවලාගෙන් පිටින උත්තමාචාර්ය විල් අබිමන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකෙන්. චන්ඩි පැන්ඩාසා චැම්පියන් විෂ බීජනාශක නියම සමන් යොදා දෑත් සෝදන්න. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. සෞඛ්‍ය ආරක්ෂිතව පරිස්සමින් ගෙදර ඉන්න LG නිෂ්පාදන අමාන්ස් වෙතින්. සම අනුග්‍රහය. මහජන බැංකුවේ අස්වැන්න ස්වයං පෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුවෙන්මයි. දේශීය පුවත්. ජුනි මාස 20 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමට මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශ කර එය බල රහිත කරන්න ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 7ක් සලකා බැලීමට දින නියම කෙරුණා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 ලබන 18 සහ 19 යන දිනවල සලකා බැලීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස් තුරේරාජා හා මුරුදු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳ වූ අවස්ථාවේ මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හෝ එහි සමාජිකින් වෙනුවෙන් පෙනී සිටීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බවයි. නීතිඥ චරිත ගුණරත්න ජාතික සමගි ජනබලවේගයේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් කීප දෙනෙකු මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා. අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත තිබූ මහමැතිවරණය ජූනි මාස 20 වනදා දක්වා කල්තැවීමට මැතිවරණ කොමිසම ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් පවසනවා. එහෙයින් ජූනි 20 වෙනිදා මැතිවරණය පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව ප්‍රකාශ කර එය බලරහිත කරන ලෙසයි පෙත්සම්කරුවන් එම පෙත්සම් මගින් වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත්තේ. මේදී පෙත්සම්කාර චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ මැතිවරණ අපේක්ෂකයින් සඳහා හෙට දිනේදී අංක ලබා දීමට මැතිවරණ කොමිසම සූදානම්ින් සිටින බවයි. එසේ වුවහොත් අපේක්ෂකයින් ජනතාව අතරට යාමෙන් සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නා. එබැවින් එම කටයුතු වැළැක්වීමට අතුරුතානම් නියෝගයක් නිකුත් කරන ලෙසයි සුමන්දිරන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීමේදී සියලු පාර්ශවයන්ට ඇහුම්කන් දීම කළ යුතු බවත් එතෙක් මැතිවරණය සම්බන්ධයෙන් සියලු තීන්දුව తీරන ගැනීමේ හැකියාව මැතිවරණ කොමිසම සතු බවත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙහිදී ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසිරුවා හල දින සිට මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් එසේ නොකිරීමෙන් ජනතාවගේ ස්වාධිපත්‍ය
බලය උල්ලංඝනය වන බවත් පෙත්සම්කරුවන් පවසනවා. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිල් නීතිය පැවතියද ආයතන ක්‍රියාකාරීත්වය හා ජන ජීවිතයේ යථා තත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙල අද ආරම්භ වුණා. සෞඛ්‍ය අංශ සහ රජය ලබා දී ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදිමින් තම කටයුතු වල නිරත වන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද පෙරවරු 5ට ඉවත් කෙරුණා. එම දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 දක්වා යලි ඇඳිරි නීතිය පැනවෙන අතර මින් ඉදිරියට එම දිස්ත්‍රික්කවලට මේ අයුරින් රාත්‍රී කාලයට පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති. මීට පෙර ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වූ කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවලද ඇඳිරි නීතිය ලිහිල් කිරීමටයි රජය පියවර ගත්තේ. ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය පවතිද්දීම සාමාන්‍ය ජන ජීවිතය හා ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම අද පෙරවරුවේ සිට ආරම්භ කෙරුණා. රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘත කිරීමට පියවර ගැනුණු අතර පුද්ගලයින්ට සේවා සැපීම සඳහා ගමනාගමනයට අවසර ලබා දී තිබෙනවා. රාජකාරී කටයුතු වෙනුවෙන් ගමන් ගන්නා පිරිස් වෙනුවෙන් ලංගම බස් සේවා හා දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණු අතර පළමු දුම්රිය හෝමාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා පැමිණියා. රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල මාස දෙකකට ආසන්න කාලයකට පසු අද දිනේදී ආරම්භ වුණා. ඊට අවශ්‍ය කරන සියලුම ප්‍රවාහන කටයුතු රජය විසින් අද දිනේදී සපයා දී තිබුණා. අලුත් සෞඛ්‍ය පුරුදු සමගින් නියමිත නිරෝධායන නීතින්ට අනුකූලවයි මේ සියලු ක්‍රියාදාමයන් සිදුවන්නේ. හැබැයි මහජන සේවාවන් සඳහා කොළඹ නගරයේ විවෘත වන්නේ නැහැ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඇඳිරි නීතිය කොළඹ නගරය තුල පවතිද්දී මේ සියලුම ක්‍රියාදාමයන් සිදුවන්නේ. මේ අනුව හෝමාගම, පොල්ගහවෙල, අලුත්ගම, හලාවත, මහනුවර, මහව, ගම්පහ, අවිස්සාවේල්ල, පානදුර හා බෙලියත්ත සිට කොළඹ කොටුව බලා අද දිනේදී දුම්රිය 10ක් දහවනයට එක් කර තිබුණා. දුම්රිය මගින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂකාංශ යොදවා තිබූ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් එම සේවා පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබූ අයුරුද දක්නට ලැබුණා. කොටුව දුම්රිය ස්ථානයට ඇතුළු වන සියලුම මගින්ගේ ශරීර උෂ්ණත්වය විශේෂ කැමරා පද්ධතියකින් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නංවා තිබෙනවා. මේ තමයි කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තිබෙන ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමේ විශේෂ කැමරා පද්ධතිය. මෙම විශේෂ කැමරා පද්ධතිය තුලින් කොටුව දුම්රිය ස්ථානයේ පළට පැමිණෙන සියලු දෙනාගේම ශරීර උෂ්ණත්වය මෙමගින් පරීක්ෂා කරනවා. මේ විශේෂත්වයක් තිබෙනවා. කැමරාව හරහා යන සියලු දෙනාගේම ඡායාරූපයක් මෙහි දත්ත ගබඩාවේ තැන්පත් වනවා. මේ අතර කොටුව දුම්රිය ස්ථානයේ සවිකර ඇති මගීන් සඳහා වූ උෂ්ණත්ව ස්වයංක්‍රීය පාලන වන කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක් වුණා. ක්‍රියාත්මක වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් බස්නාහිර පළාත් තුළ දැන්ට බලපෑවැත්වෙන ඇඳිරි නීතිය මැද්දේ රජයේ සහ පුද්ගලිකාංශයේ කාර්යාලවල වැඩ කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධව අද දවසේදී අපි පොලිස් රාජකාරී තාම විධිමත් ලෙස යොදවලා තියෙනවා. රථවාහන රාජකාරී ඒ වගේම කොළඹ නගරයේ ආරක්ෂක රාජකාරී අපි විශේෂ සැලැස්මක් යටතේ මේදී යොදවලා තියෙනවා. උත්තලම් මාර්ගයේ ගමන් කරන දුම්රියන් දවස දෙමටකොට දුම්රිය ස්ථානයේ නවත්තන්නේ නැහැ. නවත්තන්නේ කොළඹ කොටුව සහ මර්දාන දුම්රිය ස්ථානවල පමණයි. එබැවින් දෙමටකොටින් දුම්රියට ගොඩවීම සඳහා මගීන්ට නොපැමිණෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ මගින් කරුණාකර මර්දාන හෝ කොටුව දුම්රිය ස්ථාන කරා පැමිණෙන ලෙස කාර්මිකව දන්වා සිටිනවා. මෙසේ දුම්රිය ආසන වෙන් කළගත් මගින් මෙම සතිය තුළ මෙම දුම්රිය 10න් කොළඹ බලා ප්‍රවාහනය කිරීමටත් සවස නැවත ගම්බිම් බලා ප්‍රවාහනය කිරීමටත් අදාළ සැලසුම් සකස් කර තිබෙනවා. එලෙසම ඉදිරි සතිය සඳහා අද දින සිට බදාදා දින දක්වා අපේ වෙබ් අඩවිය ඔස්සේ අදාළ වෙන් කරගා ගැනීම අදාළ ආයතන ප්‍රධානීන් හරහා සිදු කරගත හැකි බවද කාර්මිකව දන්වා සිටිනවා. රාජ්‍ය හා පෞද්ගලිකාංශ සේවකීන් ප්‍රවාහනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා පවසනවා. කොළඹ ගම්පහ කළුතර ප්‍රදේශවල බස් රථ 1000කට වැඩි ප්‍රමාණයක් යෙදුවා මේ එන සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන්නට. ඒත් එක්කම අපි ඒකාබද්ධ කාලසටහනකට ගියා දුම්රිය දෙපාර්තමේන්තුවත් සමග දුම්රියෙන් එන අය ඒ සේවා ස්ථාන වලට ගෙනියන්න. අපි බලාපොරොත්තු වුණ තරම් සේවක පිරිසක් අද දිනේදී පැමිණියේ නැහැ. ගොඩක් බස් රථ සේවක සේවිකාවන් නොමැතිව ධාවනය කරා. අනිත් ප්‍රදේශවල මීට පෙර අධිනීතිය ඉවත් කළ තිබෙච්ච නිසා ඒ ප්‍රදේශවල සිටින සියලුම ඩිපෝ කළමනාකරුවන් කලින් පරිදිම
බස් රථ ධාවනයට යොදවලා තිබුණා. ස්ථාන කීපයක ගැටලු මතුවලා තිබුණා බස් රථ පරක්කු වීමෙන්. ඒකට ප්‍රධානතම හේතුව අපේ රියදුරු මහත්වරුත් උදේට තමයි එන්නේ ඩිපෝ වලට. එවැනි අවස්ථාවන් වලදී බස් රථ ප්‍රමාදයක් පිළිබඳව වාර්තා වුණා. සමස්තයක් විදිහට ගත්තහම අද දිනේ ධාවන තත්ත්වය හොඳ තත්ත්වයක තිබ්බා. කාර්යාලවල සේවා අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමටයි ආයතන ප්‍රධානීන් කටයුතු කර ඇත්තේ. එක් එක් ආයතනයේට සේවයට වාර්තා කළ යුතු සේවක සේවිකාවන් පිළිබඳ ක්‍රමවේදයන්ද ආයතන ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් සකස් කර තිබෙනවා. සේවක සේවිකාවන් කැඳවීමට අදාළ දැනුම් දීමක් ආයතන ප්‍රධානීන් සිදු කළ යුතු අතර එම දැනුම් දීම සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික පිටපත සහ ආයතනික හැඳුනුම්පත හෝ ආයතනයෙන් ඉදිරිපත් කරන ලිපියක් සේවයට වාර්තා කරන පිරිස් සතුව තිබිය යුතු බවයි පොලිසිය පවසන්නේ. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු ආරම්භ කෙරුණේ සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්. වෙනදට විදුලි සෝපානයෙන් ගමන් කරන ඔබට මේ අත්දැකීම නුහුරු වෙන්න පුළුවන්. පුද්ගලයන් 6 දෙනෙකුට පමණක් මේ වන විට විදුලි සෝපානය ඔබ ආයතනයේ සීමා කරලා තිබෙනවා. දැන් ඔබට මේ අත්දැකීම නුහුරු වෙන්න පුළුවන්. හැබැයි ටික දවසක් යනකොට ඔබ මේට අනුගත වෙනවා. ඒ නිසා අපි ඔබට මතක් කරන්නේ දී තිබෙන උපදෙස් වලට අනුව එවැගේම තමයි ආයතනයේ දැන් ක්‍රියාත්මක වන මේ ආදී ක්‍රියාපටිපාටින් වලට අනුගතව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. අද දිනේ සියලුම දිස්ත්‍රික්කවල රජයේ සහ පෞද්ගලික ආයතන ආරම්භ කරනු ලැබුවා. විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය රඳවාගෙන යන අවස්ථාවේදී සමහර නීති රීති වලට අනුව තවදුරටත් මේ ආයතන පවත්වාගෙන යාමට කටයුතු කරනු ලැබුවා. ආයතන රැකිරක්ෂා කරන අයගේ වගකීමක් වෙනවා. ඒ ලබා දී ඇති උපදෙස් වලට අනුව ඒ උපදෙස් පිළිපදිමින් තම රැකිරක්ෂාවල නියත වීමට අපගේ ශ්‍රී ලාංකිකයෙක්ම උත්සාහ කළ යුත්තේ තවුන් කොවිඩ් ආසාදිතයෙක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමටයි. ජනතාව එක්රැස්වීම නතර කිරීම සඳහා බස් රථ හා දුම්රිය අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන අය වෙනුවෙන් සීමා කර තිබෙනවා. අත්‍යවශ්‍ය මහජන සේවාවන් සැපයන ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරනු ලබන තොග සහ සිල්ලර වෙළඳසැල් විවෘත කිරීමට අවසරය ලබා දී තිබෙනවා. ඖෂධ අලෙවිසැල්, දුරකථන අලෙවිසැල් මෙන්ම රෙදිපිලි අලෙවිසැල්ද විවෘත කිරීමට ඉඩකඩ ලබා දී ඇති අතර කුඩා ආපනශාලා, ආහාර ලබා දෙන කුඩා පෙට්ටිකඩ හා රෙස්ටෝරන්ට් විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ. සංචාරක හෝටල් විවෘත කිරීමට අවසර හිමියෝද එම හෝටල්වල රෙස්ටෝරන්ට් විවෘත කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා. කොණ්ඩා කපන ස්ථාන හා රූපලාවන්‍යාගාර විවෘත කර පවත්වාගෙන යා හැක්කේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් නියමිත සහතිකය ලබා ගැනීමෙන් අනතුරුවයි. සතිපොළ, දිනපොළ ආදී සමූහ වශයෙන් වෙළඳාම සිදුවන ස්ථාන මෙන්ම ජනතාව වැඩි වශයෙන් ගැවසෙන සමූහ වෙළඳපොළ නැවත දැනුම් දෙන තුරු විවෘත කිරීමට ඉඩකඩ නොලැබෙන බවයි රජය නිවේදනය කර ඇත්තේ. එමෙන්ම කායවර්ධන මධ්‍යස්ථාන, සම්බාහන මධ්‍යස්ථාන, සමාජශාලා, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන ආදී නැවත දැනුම් දෙන තෙක් තවදුරටත් වසා තැබෙනවා. ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීම සඳහා එක් නිවසකින් පැමිණිය යුත්තේ එක් අයෙකු පමණයි. එසේ පැමිණීමේදී හඳුන්වා දී ඇති ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි පැමිණිය යුත්තේ. කෙසේ වුවද නිරෝධායනයට හා ස්වයං නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයින්ට හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහතිකය ලැබෙන තෙක් ඉහත සඳහන් අයුරින් ගමන් කිරීමේ හැකියාව නොමැති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. අද දිනේ කොළඹ සහ ගම්පහ හැරුණු කොට සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ජනතාව නගර කරා පැමිණ සිටියා. බොහෝ පිරිස් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළද ඇතැම් පුද්ගලයින් එම උපදෙස් කඩ කරමින් කටයුතු කරන අයුරුද දක්නට ලැබුණා. එවැනි පුද්ගලයින්ට දැඩිව අවවාද කිරීමටයි පොලිසිය පියවර ගත්තේ. සති 7කට පසු කොළඹ කොටස් වෙළඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද විවෘත කෙරුණා. මිල දර්ශකවල කඩාවැටීම හේතුවෙන් ගනුදෙනු ආරම්භ කළ වහාම එම කටයුතු අත්හිටුවීමටයි පියවර ගැනුණේ. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 863 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 22ක්. ඒ අනුව 343 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. COVID-19 ගෝලීය වසංගතය හමුවේ අපේ රටේ තත්ත්වය අදත් මුලින්ම ඊ දවසේදී අපේ රටෙන් මේ COVID-19 වෛරසය ආසාදනය වූවන් 16 දෙනෙකු හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඉන් 13 දෙනෙක් නාවික හමුදාවේ අපේ ආදරණීය වීරෝදාර රණවිරුවන් බව තමයි තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණේ. ඒ වගේම තවත් එක් අයෙකු නාවික හමුදා සමාජිකයෙකුගේ ළඟම ඥාතියෙකු බවත් තවත් දෙදෙනෙකු දුබායි සිට මෙරට වෙත පැමිණි පුද්ගලයන් බවත් හඳුනා ගැනීමට ඊයේ දවසේදී හැකියාව ලැබුණා. මේ වෙනකොට COVID-19 ආසාදිතයන් වැඩිම පිරිසක් හමු වූ දිස්ත්‍රික්කය බවට පත් වෙලා තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය. ඒ වගේම
රටේ ආයතනික ක්‍රියාකාරීත්වය යම්කිසි ආකාරයකින් යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණෙන් ඇඳිරි නීතිය මේ වෙනකොට ලිහිල් කිරීමට කටයුතු කරලා තිබෙනවා රාජ්‍ය. ඉතින් මේ අවස්ථාවේදී සෞඛ්‍ය උපදෙස් ඊටාම දැඩිව අනුගමනය කිරීම ඊටාම අත්‍යවශ්‍ය කාරණාවක් කියලා සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දෙනවා. ඒ තොරතුරුත් එක්ක අපි යමු අපේ රටේ අලුත්ම තොරතුරු දකින්න මේ විදිහට. දිවයිනේ රෝහල් කිහිපයක කොරෝනා රෝගීන් 511 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ 114 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී කොරෝනා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් සුවය ලැබූ අතර එම සංඛ්‍යාව 61ක්. අද දිනේ 22 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඉන් 12 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන්. ජාතික බෝන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ 5 දෙනෙකු නාවික මහරෝහලේ සිටි 4 දෙනෙකු සහ හෝමාගම රෝහලේ සිටි නාවික හමුදා සමාජිකයන් 3 දෙනෙකුයි මෙසේ සුවය ලබා පිටව ගියේ. මේ අතර කොරෝනා වෛරසය මැඩලීමේ ක්‍රියාන්විතයෙන් නාවික හමුදාව ඉවත් වූ බවට සමාජ ජාලවල පැතිර යන තොරතුරු අසත්‍ය බව යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද දිනේත් නිරෝධායනය අවසන් කළ කණ්ඩායම් කිහිපයක් පිටව ගිය බව තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළා. හෙට දිනේදී ශ්‍රී ලංකා රජයේ ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් ඉන්දියාවේ චෙන්නයි නගරයේ සිට පුද්ගලයන් 479 දෙනෙකුත් කණ්ඩායමක් රැගෙනීමට නියමිතව තිබෙනවා. ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන පූනානි ඉරණමඩු සහ නාවික හමුදා නිපුණ යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයන් 279 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලින් අනුතුරුව සහ PCR පරීක්ෂණ නිම කිරීම හේතුවෙන් ඔවුන් කොවිඩ් ආසාදනයෙන් වී නොමැති බවට තාවුරු බැවින් අද දිනේදී පිටත් කර ඇවීමට කටයුතු කරනු ලැබුවා. මේ අනුව ශ්‍රී ලංකාව තුල ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථාන වලින් 7391 දෙනෙකු මේ දක්වා නිරෝධායන වී තම නිවෙස් බලා පිටත් කර යවනු ලැබුවා. ඊට අද දින වන විට නිරෝධායන මධ්‍යස්ථාන 39ක 3805 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. මේ වනිට සමාජ ජාලාවල සමහර වෙබ් අඩවල සඳහන් වී තිබෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව COVID-19 මර්ධන ක්‍රියාවලියෙන් ඉවත් වී තිබෙන බව මේ සම්පූර්ණ අසත්‍යයක්. නාවික හමුදාව සක්‍රියව තවදුරටත් COVID-19 ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සහ පැතිරවීම වැළැක්වීම සඳහා විශාල සේවයක් තවදුරටත් කරමින් පවතිනවා. ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් වූ 175 දෙනෙකු අද උදෑසන නිවෙස් බලා පිටව ගියා. ඔවුන්ගෙන් 92 දෙනෙකු කාන්තාවන් බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කළේ. මෙම පිරිස කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත, කොටහේන සහ දෙමටකොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. පූනානි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 94 දෙනෙකුද නිරෝධායන කටයුතු අද අවසන් කළා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට පසුගිය 26 වනදා මෙරටට පැමිණි පිරිසකුයි මෙසේ නිරෝධායනට ලක් කෙරුණේ. බූස්ටර් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 10 දෙනෙකුද නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගියා. එම මධ්‍යස්ථානය තුල තවත් 54 දෙනෙකු නිරෝධායනට ලක් වෙමින් සිටිනවා. කොළඹ නගර සභා බල ප්‍රදේශය තුල ජනතාව බහුලව ගැවසෙන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් PCR පරීක්ෂණ සිදු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ අනුව මාලිගාවත්ත සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී අද දිනේත් එම පරීක්ෂණ සිදු කෙරුණා. මේ අතර සාමාන්‍ය ජන ජීවිතය සහ කාර්යාලීය කටයුතු යථා තත්ත්වයට පත් වූද කොරෝනා අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. මේ හේතුවෙන් මෙතෙක් ලබා දී ඇති සියලු සෞඛ්‍ය උපදෙස් ඒ අයුරින්ම අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් සඳහා වූ සංවිධානය රුපියල් මිලියන 6ක වටිනාකමකින් යුත් ශබ්ද විකාශන යන්ත්‍ර සේයක් පරිත්‍යාග කළා. කොරියාවේ ජාත්‍යන්තර සහභාගීතා ඒජන්සියේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයේද රුපියල් ලක්ෂ 13කට අධික වටිනාකමකින් යුත් ශල්‍යාගාර ඇඳන් ඇතුළු උපකරණ තොගයක් ලබා දුන්නා. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත මෙම පරිත්‍යාග ලබා දීමට කටයුතු කෙරුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී. ජාත්‍යන්තරයේ දෙසට අවධානය යොමු කරමින් අපි මුලින්ම යන්නේ බ්‍රිතාන්‍ය පැත්තට. කොන්දේසි සහිතව බ්‍රිතාන්‍ය යලිත් වතාවක් විවෘත කිරීමට එරට රජයේ අවධානය මේ වෙනකොට යොමු වෙලා තිබෙනවා කියලා විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ වගේම ඉදිරි මාස කිහිපය තුළ ඇමරිකාව දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්වීමේ අවධානමක් පිළිබඳවත් ආර්ථික විශේෂඥයන් විශ්ලේෂකයන් අන්තරු ඇඟවීමක් කරලා තිබෙනවා. තොරතුරු එහෙම වෙද්දී අපි සූදානම් අදත් ජාත්‍යන්තරයේ තවත් තොරතුරු මේ ආකාරයට දකින්න.
යුරෝපා කලාපයේ සහ ආසියා රටවල් රැසක දෛනික කටයුතු යලි ආරම්භ කරද්දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය කළ බවට පැසසුම් ලැබූ දකුණු කොරියාවේ සහ චීනයේ නැවතත් ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. දකුණු කොරියාවේ සෝල් අගනුවර වෛරස් ව්‍යාප්තිය යලි ආරම්භ වූයේ 29 හැවිරිදි ආසාදිතයෙකු හේතුවෙන්. ඔහු ගමන් කළ ස්ථානවල රැඳී සිටි පුද්ගලයන් 1500 දෙනෙකු කොවිඩ් පරීක්ෂාවට ලක් කෙරුණා. ඔහු සිටි රාත්‍රී සමාජශාලාවක් තුලින් නව ආසාදිතයන් වළල්ලක් නිර්මාණය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. ඉදිරි දින කිහිපය වඩාත් අවධානම් විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 41,98,418 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 15,685ක්. වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 2,84,102ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 212ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. COVID-19 වෛරසයෙන් යුරෝපා කලාපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ බ්‍රිතාන්‍යයෙන්. වසංගත තත්ත්වය ක්‍රමයෙන් පහව යාමත් සමග රට යලි විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කොන්දේසි සහිත සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. එලිමහනේ වැඩි වේලාවක් ගැවසීමටත් සීමිතව බාහිර සමාජ ක්‍රියාකාරකම් වල නිරත වීමටත් බ්‍රිතාන්‍ය වැසියන්ට අවස්ථාව හිමි වෙනවා. චීනයේ වුහාන් නගරයෙන් නැවතත් ආසාදිතයෙකු හමු වීමත් සමග දෙවන වරටත් වෛරස් ව්‍යාප්තිය ආරම්භ වුණා. ඊසාන දිග චීනයේ ශූලන් නගරයේ ආසාදිතයන් සමූහයක් හඳුනා ගැනීමෙන් පසුව ඊයේ දිනේදී එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 17ක්. ඉන් 7 දෙනෙකු විදේශිකයන් වන අතර 10 දෙනෙකු චීන ජාතිකයන් වනවා. කෙසේ වුවත් මාස 3ක කාලයකට පසු ෂැන්හයි නගරයේ ඩිස්නිලන්තය විවෘත කිරීමත් සමග දැඩි සෞඛ්‍ය නීති යටතේ පිරිස් ඒ වෙත ඇදී එන ආකාරය දක්නට ලැබුණා. ඇමරිකා නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මයිකල් ගිල්ඩේ ස්වයං නිරෝධායනට යොමුව තිබෙනවා. ඒ COVID-19 ආසාදිතයන් පිරිසක් ඇසුරු කිරීම හේතුවෙන්. ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකයේ ඉදිරි මාස කිහිපයේදී ඉතාමත් දරුණු අතට හැරෙනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වලා දෙනවා. 14.7% සිට 20% දක්වා විරකියා අනුපාතය ඉහළ යනු ඇති බවට විශ්වාස කරනවා. ඒ වගේම දවන මන්දිර නිලධාරීන් දෙදෙනෙකුගේ වෛරසය ධනාත්මක බව වාර්තා වුණා. එලෙසම ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනයේ යෙදී සිටිනවා. මෙවන් කාලවකවානුවක මෙම නිලධාරීන් අතරද වෛරසය පැතිරීම පිළිබඳව Taman කනගාටු වන බව තමයි ඇමරිකාවේ අසත්නික හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆෞසි මහතා ප්‍රකාශ කළේ. නිව්යෝක් ප්‍රාන්තයේ හෙද නිවාස වෙනුවෙන් නව නීති රෙගුලාසි පැනවීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබෙනවා. ඒ වගේම දරුවන් අතරේ මේ වෛරසය පැතිර යාම පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එතුමන් ප්‍රකාශ කළා. ඒ වගේම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය සඳහා විශේෂ තානාපතිවරු 1300 දෙනෙක් පත් කර තිබෙන බවයි නිව්යෝක් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ස්පාඥය අද සිට අර්ධ වශයෙන් විවෘත කෙරුණා. ඒ අනුව මිලියන 47ක පිරිසකට තම නිවෙස් වලින් පිටව යාමට අවසර ලැබුණේ දැඩි සෞඛ්‍ය කොන්දේසි මැද්දේ. ඉතාලියේ ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අවම වෙමින් පවතිද්දී ග්‍රාමීය වැඩිහිටි ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීම හේතුවෙන් නැවතත් රෝගය පැතිර යාමේ අවධානමක් මතුව තිබෙනවා. ඉතාලියේ ගම්බද පළාත්වල සිටින වියපත් ඉතාලියේ පුරවැසියන් නිසි සෞඛ්‍ය ක්‍රමවේදකින් තොරව මුඛාවරණ ඒ වගේම අත්ආවරණ නොමැතිව මහා මාර්ගවල උද්‍යානවල සැරිසරීමට පටන් ගැනීම නිසා ඉතාලි සෞඛ්‍ය අංශවලට සහ ආරක්ෂක අංශවලට දැඩි අභියෝග රැසකට මුහුණ දීම සිදු වෙලා තිබෙනවා. ඒ මොහොත වනවිට ඉතාලියත් ඒ වගේම යුරෝපයක් තුළ විශේෂයෙන්ම අභ්‍යන්තර ගුවන් ගමන් වල දැඩි බිඳවැටීමක් සිදු වී තිබෙනවා. මගීන් ගුවන් ගමන් වල යෙදීම මේ මොහොත වනවිට ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා යුරෝපය තුළ. ඒ වගේම ගුවන් ගමන් සමාගම් වල ආදායමත් බොහෝසෙයින් බිඳවැටී තිබෙනවා. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් දක්වන ලැයිස්තුවේ 5 වන ස්ථානයට රුසියාව පැමිණ තිබෙනවා. ගත වූ පැය 24ට එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 11000 ඉක්මවා ගියා. මාර්තු මාසයේ සිට මේ දක්වා එරට වසා දැමීමේ නීති ක්‍රියාත්මකයි. එක පැත්තකින් කොරෝනාව, තවත් පැත්තකින් අපේ රටේ මිනිස්සුන්ගේ අහිංසක ජීවිත, ඒ වගේම තවත් පැත්තකින් රටේ ආර්ථිකය. මේ සියලු දේ සමග තමයි රජය මේ වෙනකොට දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිබෙන්නේ මේ සියලු අභියෝග ජය ගැනීමට. මේ තමයි සමස්ත ජනතාව විදිහට අපි අපේ වගකීම නිවැරදිව ඉටු කළ යුතුම කාලය. මධ්‍ය පරිමාණ කෘෂි මේ නිරෝධායන ඇදිරි නීතිය සම්බන්ධයෙන් විවිධ ආකාරයේ
මත ප්‍රකාශ කළා. විශේෂයෙන්ම මීට අදාළ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අද ගම්පහ ප්‍රධාන මහේත්‍රාත් අධිකරණයේදී විවාදගත නඩුවක් පැවතුණා. ඒ නඩුවේදී ගම්පහ ප්‍රධාන මහේත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් පිටු 15කින් යුක්තව ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. මේ තීන්දුවේ කාරණා දෙකක් ගැන විශේෂයෙන්ම සඳහන් වෙනවා. පළවෙනි කාරණේ තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මාර්තු 18 වෙනි දින සිට මේ දක්වා ක්‍රියාත්මක කරන ලද නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බව. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි විශේෂයෙන්ම විවිධ පුද්ගලයන් මත පළ කළා මෙය මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ඇඳිරි නීති පැනවීමක් සිදු කළ යුතුයි කියලා. නමුත් මේ නඩු තීන්දුවේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මහජන ආරක්ෂාව පිළිබඳ මේ රටේ ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ප්‍රශ්නයක් තියෙන්නේ ආසාදිතයින් පිළිබඳව, රෝගයක් පිළිබඳව. ඒ නිසා එවැනි පනතක් මේ සඳහා අදාළ කරගත නොහැකි බව. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද අපේ රටේ උත්තරීතර අධිකරණය මගින් පැහැදිලි තීරණයක් ලබා දුන්නා. පොලිසිය විසින් සද්භාවයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි මේ ක්‍රියාත්මක කරන ලද ඇඳිරි නීතිය නීත්‍යානුකූල බවට ඉති. වසංගතයක් පැමිණියද ඒ සමග සාගතයක් පැමිණීමට ඉඩ නොතිබිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. ජන ජීවිත සහ ආර්ථිකය සක්‍රියව තබා ගනිමින් කොරෝනා මර්ධනය සඳහා නොපසුබස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතු බවයි COVID-19 මර්ධනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා තවදුරටත් අවධාරණය කළේ. සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාවලිය යලි ආරම්භ තිබෙනවා. නාවික හමුදාවෙන් හා කිසිල්වත් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වූයේ කෙසේදයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. බස් ත්‍රිරෝද රථ හා වැඩපිළිවෙලත් මැනින් වෙළඳපොළ වැනි ජනතාව බහුලව එක්රැස් වන ස්ථානවලත් විටින් විට ආඹු ලෙස පරීක්ෂණ පැවැත්විය යුතුයි. මෙවැනි ස්ථානවල ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡාවට ලක් වුණා. පාසල් දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා. එම නිර්දේශ මත පාසල් විවෘත කිරීමේ හැකියාව අවධානයට ලක් වුණා. පාසල් ආරම්භීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල් ලෙස දැනුවත් කළ යුතුයි. විදේශයන්හි අධ්‍යාපනය ලද සිසුන් සහ තාවකාලික වීසා ලාභීන් 3297ක පිරිසක් මේ වන විටත් නිරෝධායනයට යොමු කර තිබෙනවා. විදේශගත පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළ යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. විශාල මුදලකට නීති විරෝධී මත්පැන් අලෙවි කරන බව වාර්තා වී ඇතැයි ආරක්ෂක අංශ පෙන්වා දුන්නා. ඉන් උද්ගත වී ඇති අවදානම දීර්ඝ වශයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට ලක් වුණා. නිවාසවල රැඳී සිටීමෙන් නගර බද ජන ජීවිතයට එළවන පීඩා වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ මත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡා වුණා. ශරීර සුවතා ව්‍යායාම මන්තිරුවෙන්ම සෙසු මානසික සුවතා ක්‍රියාකාරකම්ද යලි ආරම්භ කළ යුතුයි. ජීවදත්ත එක් පද්ධතියකට ගොනුකොට ගුවන්ගමන් බලපත්‍ර හා හැඳුනුපත් දිස්ත්‍රික් මට්ටමින් නිකුත් කිරීම කඩිනම් කළ යුතු බවද ජනාධිපතිතුමා පැවසුවා. කෘෂි අස්වනු කල්තබා ගැනීමේ තාක්ෂණික හා කළමනාකරණ ක්‍රමවේද යලි අධ්‍යයනය කොට අවශ්‍යතාව පරිදි භාවිත කරන්නයි ජනාධිපතිතුමා කාර්යසාධක බලකායට දැනුම් දුන්නා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. කොරෝනා වෛරසයේ බලපෑමට ලක්ව තිබූ රට යම් මට්ටමකට විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් දැක් වූ අදහස් කිහිපයක් දැන්. අද වෙනකොට ඇත්තම කතාව රාජ්‍ය සේවකයාට වැටුප් ගෙවා ගන්න බැරි බංකොලොත් ආණ්ඩුවක් ඇති කරලා තියෙනවා. මේක මොකක්වත් නෙමෙයි, මේක 2015 පාලනයේම දිගුවක් මිසක් අලුත් යමක් මේකේ දකින්න නැහැ. 2015 ජනවාරි 8 බලය ගන්නකොට වහපාලන කට්ටිය මේ රටේ ආර්ථික වර්ධන වේගය 107ට උඩින් තිබ්බේ. බලය දීලා යනකොට 101.7ට බස්සලා ගියේ. මහා බැංකුව මහදවල් කොල්ල කාපු කට්ටිය දැන් කතා කරනවා රාජ්‍ය සේවකයා ගැන. මේ රටේ රාජ්‍ය සේවකයාට වැටුප ගෙවා ගන්න බැරි ආණ්ඩුවක් හැදිලා නැහැ. කොරෝනා වසංගත තත්ත්වයාවේ මුළු මහත් ලෝකෙටම අර අසමත් පාලනරලා හිටියනම් ඔය දැන් කර ඉන්න කයිවාරු තමයි කර ඉන්නේ. මතකනේ සහරාන් මරාගෙන මරන ප්‍රහාරය එල්ල කරාට පස්සේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. සිද්ධ වෙච්ච දෙයට මොකක් කරන්නද කියලා hina වෙවි ආපු විදිය. ඒ අසමත් කට්ටිය තමයි අද මේ රාජ්‍ය සේවය පවත්වාගෙන යාම ගැන කතා කරන්නේ. රජයෙන් මොනවද කරලා තියෙන්නේ කියන එක ගැන අහනකොට තවමත් කරලා තියෙන්නේ රුපියල් 5000ක් ලබා දීමක පමණයි. මාස එකහමාරක් ගත වෙලත්
තවමත් දීලා තියෙන රුපියල් 5000. ඉතින් ව්‍යසනකාරී වාතාවරණය තුල ආණ්ඩුවක් විදිහට අපි මුලින්ම සියලු පාර්ශ්වයන් රැක බලා ගැනීම අතින් කරන්න තියෙන හැමදේම කළා. රාජ්‍ය සේවයේ 14 ලක්ෂයකට පඩි දුන්නා. සමෘද්ධිලාභීන් 18 ලක්ෂයකට අපි විශේෂ දීමනාවක් දුන්නා. තව 19 ලක්ෂයකට ආණ්ඩු විශේෂ ප්‍රතිපාදනයක් මෙතෙන්දී ලබා දුන්නා. මේ සියල්ල අපි කළේ නිරෝධායන නීතියට යටත්ව රාජ්‍යයේ මැතිවරණ නීතියට යටත් වගේම මේ රටේ දූෂිත වැඩබැරි විපක්ෂයේ සියලු මඩ අවලාද මැද්දේ තමයි මේ හැමදේම කළේ. එකක් තමයි රට විවෘත කරන්න ඕනේ, ඒකේ දෙකක් නැහැ. හැබැයි මේ විවෘත කරපු ක්‍රමවේදය හරිද කියන ප්‍රශ්නේ එනවා. රටේ ජනතාවට දැන් තුම්බිය ඇති වෙලා තියෙනවා. දේශපාලන නායකයින්ට කියනවා මේ රට අනාථ කරන්න එපා. මේ රටේ ජනතාවට වැරදි පණිවිඩ ලබා දීලා මේ ජනතාවගේ මනස විකෘති මට්ටමට පත් කරන්න යන්න එපා. මේ වෙලාවේ අපි සියලු දෙනාම එකතු වෙලා මේ කොරෝනා රෝගයෙන් රට ජනතාවත් බේරා ගැනීමට වගකීමෙන් කටයුතු කරන්න කියන එක තමයි විශේෂයෙන්ම මේ පටු දේශපාලන වාසී බලාපොරොත්තු වෙන දේශපාලඥයින්ට කියන්නේ. විශේෂයෙන්ම විපක්ෂයේ කණ්ඩායම රටක් ඊටාම කනගාටුදායක ඉරණමකට පත් කරපු දේශපාලන ව්‍යාපාරයක් විදියට ඒ අය මේ බරපතල වදුර වුවත් තමන්ගේ දේශපාලන වාසිය සඳහා ඔහේ පාවිච්චි කරන්න හදනවා මිසක එහෙම විධිමත් බුද්ධිමත් මැදිහත් වීමක් සිදු කරන බව පේන්නේ නැහැ. දේශපාලනිකව ඇදිලි නීති ඉවත් කරනවා නම් මැතිවරණ ව්‍යාපාර ඉක්මනට කරන්න ඕනි කියලා හිතාගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් අපිට ඒකකට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. මැතිවරණ පැවැත්වීම පිළිබඳ වගකීම බාර වෙන්නේ ජාතික මැතිවරණ කොමිෂන් සභාවට. අන්තිම කොවිඩ් රෝගියා සුව වෙනතුරු හිටියොත් අවුරුද්දක් දෙකක් තුනක් ඉන්නවා. ඒක ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් නේ. අපි කියන්නේ හෙට උදේ මැතිවරණය පවත්වන්නේ කියලා. ඒකට අනාගතයේ මේ රට අපි විවෘත කරනවා. අපි ඒ කරන්නේ වගකීමෙන් යුක්තව පියවරෙන් පියවර. මේ 11 වෙනිදා අද දවසේදී රට විවෘත කරද්දී ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙන විදියට මේ රට අරින්න උත්සාහ කරන්නේ මැතිවරණයට තියෙන තදියම නිසාය කියන කාරණාව අපි පැහැදිලිවම සඳහන් කරන්න ඕනි. රට විවෘත කිරීමයි මැතිවරණ අතර කිසිම සම්බන්ධයක් නැහැ. මැතිවරණ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයත් මැතිවරණ කොමිසමත් තීරණය කරයි. ඒක ආණ්ඩුවට අදාළ දෙයක් නෙවෙයි. ලක්ෂ 13ක් රෝගීන් වාර්තා වෙච්ච ඇමරිකාවේ ප්‍රාන්ත 31ක් විවෘත කරලා තියෙනවා. මේ වෙන විට අපි රෝගේ පාලනය කරලා තියෙන්නේ. දැන් අපිට ඕනි ජන ජීවිතය යථා තත්ත්වයටපත් කරගෙන එහෙම නැත්නම් ජනතාව සාගතේ මිය යන්න උනත් පුළුවන් ආර්ථිකය කඩා වැටෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සීනේ ඒකයි. ඔවුන්ට ඕන උනේ COVID-19 හරහා ලංකාව ඇමරිකාවත් ඉක්මවා ගිහිල්ලා විශාලා මහනුවර බවට පත් කළ ඒකෙන් දේශපාලන වාසිය ගන්න. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මෙම චක්‍රලේඛයට ඇතුළත්. පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටද මෙම චක්‍රලේඛය ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. විෂ බීජ හරණය පිරිසුදු කිරීම හා පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව ඇතුළු කරුණු කිහිපයක් මෙම චක්‍රලේඛයට ඇතුළත්. මේ අතර අමාත්‍ය ඩලස් අලහප්පර්ම මහතා පවසන්නේ පාසල් විවෘත කිරීම අධීර 4ක් යටතේ සිදු කිරීමට අවධානය යොමු කර ඇති බවයි. දරුවන්ගේ ආරක්ෂාව වඩාත්ම සුරක්ෂිත වෙච්ච මොහොතේ තමයි දරුවෝ ඉස්කෝලේට ගියේ. රට සාමාන්‍යකරණය වීමේ අවසාන අංකය විදියට තමයි දරුවෝ පාසලට ගෙන ඒම අපි සිදු කරන්නේ. අපි විශේෂයෙන්ම පළාත් පාලන ආයතන වලින් ඉල්ලීමක් කරනවා පාසල් සියල්ලම විෂ බීජ හරණය කිරීමේ කටයුත්ත සෞඛ්‍ය අංශ කියලා තියෙන්නේ පළමු පියවර විතර එක කරලා දින 4ක් පාසල් වහලා තියන්න. මේ මොහොතේ අපි නිල වශයෙන් ඉල්ලීමක් කරන දිස්ත්‍රික් කමිටුව විදියට ඒ අවශ්‍ය උපකරණ සැපයීම, මුදල් ලබා දීම හෝ ඒ දෙකෙන් එකක් අපි අධ්‍යාපන අමාත්‍යාංශ විදියට කරනවා. තමනාසලා තාත්තලාගේ හැඟීමෙන් ඒ කටයුත්තට මැදිහත් වෙන්නේ කියලා ඉල්ලීම කරනවා. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඊට පස්සේ කැදවන්න බලාපොරොත්තු වෙනවා. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් පස්සේ තමයි පුංචි දරුවෝ ටික ඉස්කෝලේට ගේන්න අපි බලාපොරොත්තු වෙන්නේ. පියවර 4 යන්නත් අඩු ගානේ මාසෙක කාලයක් යනවා. පටන් ගත්ත දවස් ඉඳලා. මේ වසරේ අපොස උසස් පෙළ ශ්‍රේණිවලට ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ හෙට සිට අවස්ථාව සලසා දී තිබෙනවා. www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස ඒ සඳහා අයදුම් කළ යුතුයි. එක් අයදුම්කරුවෙකුට පාසල් 10ක් දක්වා අයදුම් කළ හැකියි. සියලුම අයදුම්පත් ලබන මාස 12 වෙනිදාට පෙර යොමු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. දේශීය පුවත් ඔබ වෙත ගෙනෙන්නේ අනුග්‍රාහක දායකත්වය. චන්ඩි පැන්ඩා සහ චැම්පියන් විෂ බීජනාශක නියම සමන් යොදා දෑත් සෝදන්න. මීළඟ අවධානය විදෙස් පුවතක් වෙත.
මිතුරු මිසයිල් ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවේ මියගේ සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඕමන් බොක්ක ප්‍රදේශයේ අභ්‍යාසයක් අතරතුර මිසයිලයක් යුද නෞකාවකට පතිත වීමෙන් 19 දෙනෙකු මිය ගිය බව ඉරානය පවසනවා. ඊයේ දිනේදී ඇති වූ මෙම සිද්ධියෙන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ශබහාර් වරායට ඔබෙන් සිදු කළ නාවික අභ්‍යාසයට ඉරාන නාවික හමුදාවේ යාත්‍රා කිහිපයක්ම එක් වූ බව වාර්තා වුණා. මිතුරු මිසයිල් ප්‍රහාරය එල්ල වූ යුද නෞකාව සහායක යාත්‍රාවක් මගින් ඇදගෙන ඒමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ සමගින් සවසහායකයේ ස්වාධීන රූපවාහිනී ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමු වෙමු රාත්‍රී 9:30ට.